හැමෝම ආයිබෝන් කියලා පිළිගන්නවා අපේ 7 වෙනි වීඩියෝ එකට. අද අපි කතා කරන්න යන්නේ ෆිස්කල් පොලිසි කියන එක. ෆිස්කල් පොලිසි කියන එක ගත්තාම අපි දැන් කිව්වා අපේ සර්කියුලර් ෆ්ලෝ ඩයග්‍රෑම් එකක් ඇඳලා රටේ ඉන්කම් එක GDP එක දුවන විදිය ගැන අපි කතා කරා කලින් පාඩම් වල. ඒතකොට මේ රජය ඇවිල්ලා මේ අපේ ඉන්කම් එක ඇග්‍රීගේට් ඉන්කම් එකකින් නැත්නම් GDP එකට බලපෑම් කරන්න පාවිච්චි කරන පොලිසිස් දෙකක් තියෙනවා. ඒ දෙකෙන් එකක් තමයි ෆිස්කල් පොලිසි එක, අනිත් එක මොනිටරි පොලිසි එක. අපි ඒතකොට මුලින්ම ෆිස්කල් පොලිසි එක ගැන කතා කරමු. ගවර්න්මන්ට් එක යූස් කරනවා. මේක මතක තියාගන්න හොඳට මේක අපි යූස් කරන්නේ ගවර්න්මන්ට් එක යූස් කරන්නේ රට ඇතුලේ තියෙන GDP එක වැඩි කරලා ඉකොනොමික් ග්‍රෝත් එකක් ඇති කිරීමේ බලාපොරොත්තුවෙන් තමයි ෆිස්කල් පොලිසි එක පාවිච්චි කරන්නේ. අපි ගිහින් බලමු ෆිස්කල් පොලිසි එක කියන්නේ මොකක්ද කියලා. ෆිස්කල් පොලිසි එක ගත්තාම ෆිස්කල් පොලිසි එක කියන්නේ ගවර්න්මන්ට් එක විසින් යම් කිසි අරමුණු කිහිපයක් ඉටු කර ගැනීම සඳහා ගවර්න්මන්ට් එකේ තියෙන ඉන්කම් එකයි එක්ස්පෙන්ඩිචර් එකයි ගවර්න්මන්ට් එක විසින් යම්කිසි අරමුණක් හෝ අරමුණු කිහිපයක් ඉටු කර ගැනීම සඳහා ගවර්න්මන්ට් එකේ ඉන්කම් එකයි එක්ස්පෙන්ඩිචර් එකයි හසුරවනවා නම් අපි අන්න ඒකට කියන්නේ ෆිස්කල් පොලිසි එක කියලා. ඒතකොට ෆිස්කල් පොලිසි එකකින් කරන්නේ මොකද්ද? ගවර්න්මන්ට් එකේ ඉන්කම් එකයි එක්ස්පෙන්ඩිචර් එකයි හසුරවන එක තමයි කරන්නේ. එතකොට එයාලා ඒක හසුරවලා මොකද්ද බලාපොරොත්තු වෙන්නේ? එයාලා එකෙන් බලාපොරොත්තු වෙන්නේ ගවර්න්මන්ට් එකේ ඉන්කම් එකයි එක්ස්පෙන්ඩිචර් එකයි වෙනස් කරලා ඒ තුලින් GDP එක රටේ GDP එකට බලපෑම් කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. එතකොට විවිධ තත්ත්වයන් යටතේ මේක පාවිච්චි වෙනවා. එතකොට ගවර්න්මන්ට් එක ඉන්කම් එක විදිහට එයාලා පාවිච්චි වෙන්නේ එයාලගේ taxes. taxes තමයි එයාලගේ main income එක වෙන්නේ. expenditure එක වෙන්නේ government expenditures. එතකොට මෙන්න මේ දෙක විවිධ වශයෙන් මාරු කරලා GDP එකට බලපෑම් කරන එක තමයි ෆිස්කල් පොලිසි එකෙන් සිද්ධ වෙන්නේ. මෙන්න මේ දෙක පාවිච්චි කරලා GDP එක කියන එකට බලපෑම් කරන එක තමයි ෆිස්කල් පොලිසි එක කියන්නේ. එතකොට අපිට මේ ෆිස්කල් පොලිසි එකේ තියෙන tools එහෙම නැත්නම් instruments විදිහට tax කියන එකයි government expenditures කියන එකයි දාන්නේ. මේක තමයි fiscal policy එකේ tools. එහෙම නැත්නම් instruments විදියට පාවිච්චි වෙන්නේ. මොකද මේවා වෙනස් කරලා තමයි එයාලා GDP එකට බලපෑම් කරන්නේ. එතකොට මේ කරනු ලබන බලපෑම් අපිට වර්ග දෙකක් විදියට දක්වන්න පුළුවන්. මෙයාලා fiscal policy එක මාරු කරද්දී එක්ක එක expansionary වෙන්න පුළුවන්. එහෙම නැත්නම් contractionary වෙන්න පුළුවන්. එක්ක expansionary එහෙම නැත්නම් contractionary වෙන්න පුළුවන්. ඒ කියන්නේ මේක අපි හිතමු මේ TXY G කියන දෙක මාරු කරලා කරන බලපෑම එක්ක expansionary බලපෑමක් වෙන්න පුළුවන් එහෙම නැත්නම් contractionary බලපෑමක් වෙන්න පුළුවන් GDP එකට. උදාහරණයක් විදිහට මේ expansionary කියන එක ගත්තොත් ඒ කියන්නේ මෙයා government එකේ taxes අඩු කරලා government spending වැඩි කරලා expansionary බලපෑමක් කරනවා GDP එකට. අපි මේ expansionary contractionary කියන එක ඊළඟට කතා කරමු. ඒතර අපි මුලින්ම යමු මේ expansionary කියන එක ගිහිල්ලා ඒක තේරුම් ගන්න අපි උත්සාහයක් ගමු. හරි. අපි මුලින්ම කතා කරමු expansionary fiscal policy එක ගැන. expansionary fiscal policy එකේදී government එක බලාපොරොත්තු වෙන්නේ රට ඇතුලේ සංසරණය වෙන GDP එක රට ඇතුලේ GDP එක වැඩි කරන්න තමයි. එහෙම නැත්නම් economic growth එක තමයි යාළුවගේ අරමුණ වෙන්නේ GDP එක වැඩි කරලා. එතකොට මෙයාලා GDP එක වැඩි කරන්න මොකද කරන්න ඕනේ? ඔයාලා දන්නවා GDP එක වැඩි කරන්න government expenditures එයාලා වැඩි කරනවා. ඒ වගේම taxes අඩු කරනවා. අන්න එහෙම තමයි යාලා expansionary පැත්තෙන් බලාපොරොත්තු වෙන්නේ. expansion එකක් කරද්දී යාලා කරන්නේ මොකද? government expenditures වැඩි කරලා taxes අඩු කරන එක තමයි කරන්නේ. හරි. එතකොට අපි බලමු මේක මොකක්ද කියන්නේ ඔයාලා දන්නවා මේ circular flow diagram එකක් කියලා. අපි හිතමු මේක ඇතුලේ දැන් බලන්න household එක 1000ක
ෆැක්ටර්ස් දෙනවා 1000ක් වටින ෆැක්ටර්ස් ෆැක්ටර් මාකට් එකට දෙනවා. ඒ 1000ක් වටින ෆැක්ටර්ස් ටික මෙයාලා ගන්නවා. එතකොට මේ පැත්තෙන් යාලා එකට ගෙවනවා 1000ක්. මේ පැත්තෙන් එනවා යාලට දැන් ඉන්කම් එක විදිහට 1000ක් හවුස් හෝල්ඩ් එකට. ඊට පස්සේ හවුස් හෝල්ඩ් එකේ ඒක වියදම් කරලා goods and services මාකට් එකට ඒක වියදම් කරනවා. මෙහෙන් ආපු goods and services තියෙනවා 1000ක. ඒ goods and services මෙයාලා සල්ලි දීලා ගන්නවා 1000ක. එතකොට මේ සල්ලි ටික මේ මෙයාලා වියදම් කරන මෙයාලගේ එක්ස්පෙන්ඩිචර් එක මේ පැත්තෙන් ඉන්කම් එක බවට පත් වෙනවා සෙලර්ස්ලාගේ. අන්න ඕක රට ඇතුලේ ඔබ දැන් සර්කියුල් එකක් විදියට ඔහොම දුවනවා. මේ පැත්තෙන් යන එකට අපි කියනවා ප්‍රොඩක්ට් ෆ්ලෝ එක කියලා. මේ පැත්තෙන් එන එකට අපි කියනවා මනි ෆ්ලෝ එක කියලා. එතකොට අපි කල්පනා කරොත් එක්ස්පැන්ෂනරි ෆිස්කල් පොලිසි එකක් දැන් තියෙන්නේ. එක්ස්පැන්ෂනරි පොලිසි එකේදී මොකද කරන්නේ? ගවර්න්මන්ට් එක පළවෙනියටම G වැඩි කරනවා. G වැඩි කරනවා. ගවර්න්මන්ට් එක ඊට පස්සේ මැදිහත් වෙනවා. ගවර්න්මන්ට් එක මැදිහත් වෙද්දි මෙතනින් වෙනවා ගවර්න්මන්ට් එක. වෙනවා ගවර්න්මන්ට් එක. ඒතකොට ගවර්න්මන්ට් එක ඇවිල්ලා මොකද කරන්නේ? මෙයාලා මොකද කරන්නේ? goods and services ගන්න තව 1000ක් තව 100ක් කියමුකෝ. තව 100ක් ඇතුළත් කරනවා මේ සර්කියුලර් ෆ්ලෝ එක ඇතුළට. තව 100ක් මෙහින් ඇතුළත් කරනවා. එතකොට මොකද වෙන්නේ? එතකොට බිස්නස් සෙක්ටර් එකට දැන් තව 1000ක ඉන්කම් එකක් තියෙනවා. මෙතනින් 1000ක් තියෙනවා, මෙතනින් 100ක් තියෙනවා. අනිත් දවස් ඉඳන් එයාලා ඉල්ලන්නේ කීයක්ද? 1000ක් නෙමෙයි. එයාලා ෆැක්ටර් මාකට් එකකින් 1100ක් ඉල්ලනවා. එතකොට 1100ක් ඉල්ලුවම මෙයාලා මොකද කරන්නේ? 1100ක් ලබා දෙනවා. එතකොට මොකද වෙන්නේ? මෙයාලට ඉන්කම් එක විදිහට එනවා 1100ක්. මෙයාලට මොකද වෙන්නේ? මේ පැත්තෙන් ෆැක්ටර්ස් හම්බ වෙනවා 1100ක. එතකොට මෙතන මොකද වෙන්නේ? භාණ්ඩ හා සේවා යාලා නිපදවනවා 1100ක. මෙතනත් 1100ක් බවට පත් වෙනවා. මෙතනත් 1100ක් බවට පත් වෙලා. මෙතනත් 1100ක් බවට පත් වෙනවා. 1000ට රන් වෙච්ච මේ ඉකොනොමි එක දැන් 1100ක් බවට පත් වෙලා තියෙනවා. මොකද ගවර්න්මන්ට් එක මෙහෙන් එක්ස්පෙන්ඩිචර් සිද්ධ කරා 100ක. ඒකට 1100ක් බවට වැඩි වෙලා තියෙනවා. ඒ වගේම ගවර්න්මන්ට් එක මේ පැත්තෙන් ආය කරන ටැක්සස් අඩු කරොත් මොකද වෙන්නේ? මේ පැත්තෙන් ගවර්න්මන්ට් එකට ටැක්සස් එනවා ඉන්කම් එකකින්. මේ පැත්තෙන් ටැක්සස් එනවා. ටැක්සස් එනවනේ මේ පැත්තෙන් ට්‍රාන්ස්ෆර්ස් යනවා වගේ මේ පැත්තෙන් ටැක්සස් උත් එනවා. එතකොට ගවර්න්මන්ට් එක මොකද කරන්නේ? ගවර්න්මන්ට් එක දැනට අය කරනවා 100ක්. දැනට 100ක ටැක්ස් එකක් අය කරනවා කියලා අපි හිතමු. මේක නෑ. ගවර්න්මන්ට් එක දැනට 100ක ටැක්ස් එකක් හවුස් හෝල්ඩ් වලින් අය කරනවා. එතකොට දැනට මෙහෙම අය වෙනවා මෙතනින් එනවා 100ක්. එතන 100ක් එනවා. එතකොට මොකද වෙන්නේ? මෙතනින් ටැක්ස් 100ක් ගත්ත ගමන් මෙයාලට වියදම් කරන්න ඉතුරු වෙන්නේ 1000යි. මොන දැන් මේක මේ සාමාන්‍යයෙන් කොහොම තමයි දුවන්නේ කියලා හිතමුකෝ. දැන් යාලා මොකද කරන්නේ? ටැක්සස් 100 එපා කියලා කියනවා. ටැක්සස් 100 අඩු කරලා දානවා. 100 අඩු කරපු මුක්කම මොකද වෙන්නේ? ආයි මෙතන 1000 වෙච්ච එක ආයි වැඩි වෙනවා 1100 දක්වා. අන්න එතකොට ආයි ෆ්ලෝ එක එක්ස්පැන්ෂන් එකක් වෙලා තියෙනවා. අන්න ඒ විදිහට ගවර්න්මන්ට් එක ඒව පාවිච්චි කරලා එක්ස්පැන්ෂන් එකක් කරනවා නම් අපි කියනවා එක්ස්පැන්ෂනරි ෆිස්කල් පොලිසි එකක් කියලා. එතකොට අපි මේ කතා කරේ සර්කියුලර් ෆ්ලෝ එකකින්. අපි දැන් එතකොට බලමු අපේ සමීකරණයට මේක දැම්මොත් මොකද වෙන්නේ කියලා. C ධන I ධන G ධන nx කියලා දෙනවා. මොකද වෙන්නේ දැන් අපේ y කියන එක හැම වෙලෙම GDP එක කියලා අපිට සලකන්න පුළුවන්. y කියන්නේ GDP එකම තමයි. එතකොට GDP එක තමයි මෙතන තියෙන්නේ මේ y විදියට. එතකොට මෙතනින් ගවර්න්මන්ට් එක ඇවිල්ලා මොකද කරන්නේ? මේක වැඩි කරනවා. අන්න ඒක වැඩි කරපු ගමන් මොකද වෙන්නේ? මෙතන අගේ අනිවාර්යෙන් වැඩි වෙනවා. ඒ කියන්නේ GDP එක වැඩි වෙනවා. ඒ වගේම ගවර්න්මන්ට් එකට කරන්න පුළුවන් I ධන G ධන nx සමානයි C හොයද්දි මොකද වෙන්නේ? අපි C වල A ධන B YD වෙනකොට අපි ලියාගමු y ඍණ tx. අපි හිතමු tr නෑ කියලා. tr නෑ කියලා හිතමු. ආන්සර්ස් ගවර්න්මන්ට් එකෙන් හම්බෙන්නේ නැති ඉකොනොමි එකක් තමයි අපි මේ ගත්තේ. ඒතකොට ටැක්සස් අඩු වෙන ප්‍රමාණය තියෙනවා. මේ අඩු වෙන ප්‍රමාණය තව අඩු වෙනවා.
එතකොට මොකද වෙන්නේ? එතකොට මොකද වෙන්නේ? මෙන්න මෙතන අගේ වැඩි වෙනවා. මේ අගේ වැඩි වුණා කියන්නේ මෙතන y වැඩි වෙනවා. මේ කියන්නේ GDP වැඩි වෙනවා. ඔන්න ඔය විදිහට අපිට සමීකරණයෙන් කියන්න පුළුවන්. එහෙම නැත්නම් ඊට වඩා සරලව හිතුවොත් ඔයාලා මේ ටැක්ස් කියන එක හොඳට දන්නවා. ටැක්ස් කියන්නේ withdrawal එකක් කියලා. withdraw එකෙන් මොකද කරන්නේ? අපේ circular flow එකෙන් එළියට අදිනවා. ඒතකොට circular flow එක පුළුවන් තරම් හැකිලෙනවා. එතකොට මේ හැකිලෙන ප්‍රමාණය නැත්නම් withdrawals ප්‍රමාණය අඩු වෙනවා කියන්නේ හැකිලෙන ප්‍රමාණය අඩු වෙනවා. ඒ කියන්නේ expansion එක වෙනවා කියන එකම තමයි. එහෙම හිතන්නත් පුළුවන්. එතකොට expansionary fiscal policy එකෙන් අපිට කතා කරන්න තියෙන උච්චරයි. අපි බලමු ඊළඟට අපිට කතා කරන්න තියෙන අපේ contractionary fiscal policy එක ගැන කොහොමද අපිට පැහැදිලි කරගන්න පුළුවන් කියලා. හරි. contractionary fiscal policy එක ගත්තාම ඒකෙදි අරගේ අනිත් පැත්ත තනිකර දෙන expansionary එකේ අනිත් පැත්ත. එතකොට මොකද කරන්නේ? government expenditures අඩු කරලා tax එක වැඩි කරනවා. මෙතනදී economy එක පොඩ්ඩක් slow කරන්න තමයි government එකට ඕන වෙලා තියෙන්නේ. economic growth එක slow කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. එතකොට මේක අඩු වෙද්දී මම ආයි circular flow එක අදින්නේ නැහැ. මොකද කලින් එකේම අනිත් පැත්ත වලට හිතා ගන්න පුළුවන්. නේද? මම සමීකරණයෙන් පෙන්නන්නම් ඔයාලට. GDP එක මට GDP කියන එකම අපි කියනවා y කියලා. y සමානයි c ධන i ධන g ධන nx. එතන මොකද වෙන්නේ? g අඩු වෙනවා. g අඩු වුණ ගමන් මොකද වෙන්නේ? ඔයාලට නිකම්ම තේරෙනවා මෙතන y අඩු වෙනවා කියලා අගේ. එතකොට ඒක අඩු වුණාම GDP එක අඩු වෙනවා. එතකොට අපි හිතුවා අනිත් පැත්තට taxes කියන GDP සමානයි y සමානයි c ධන i ධන g ධන nx. මේක අපිට ලියා ගන්න පුළුවන් c විදිහට. c a ඍණ b yd වෙනකොට මම ලියා ගන්නවා y ඍණ tax කියලා. ට්‍රාන්සස් නැති ඉකොනොමි එකක් ගන්න කියලා අපි උපකල්පනයක් ගමු. සෝඩොන් ඔය විදිහට එනවා. එතකොට මොකද වෙන්නේ? taxes වැඩි කරනවා. taxes වැඩි කරනවා. taxes වැඩි කරපුව ගමන් මොකද වෙන්නේ? එතකොට ආලා තියෙනවා මේ අගේ අඩු වෙනවා තව. y අගේ අඩු වෙනවා. y අගේ අඩු වෙන ගමන් මෙතනදී වැඩි කිරීමක් තියෙන්නේ. වැඩි වෙලා යන එකකියත් අඩු වෙනවා. එහෙම අඩු වුණා කියන්නේ එතකොට y වලට මොකද වෙන්නේ? y අඩු වෙනවා. GDP අඩු වෙනවා. අන්න එහෙම තමයි contractionary fiscal policy එකේදී government එක පුළුවන් තරම් අපේ circular flow එක හකුලන්න උත්සාහ කරන්නේ. ඔයාලට ඒක නිකන් බලුවත් තේරෙනවා මෙතන තියෙන withdrawal එකක්. withdrawal එක වැඩි කරන්න අපේ circular flow diagram එක හැකිලෙනවා කියලා ඔයාලා දන්නවා. ඒ වගේම මේක circular flow එකේ demand එක තීරණය වෙන කොටසක්. ඒක අඩු කරන්න ආයෙත් ඒක හැකිලෙනවා කියලා ඔයාලට තේරෙනවා. එතකොට contractionary fiscal policy එකයි expansionary fiscal policy එකයි කියන එක දැන් අපි දන්නවා. අපි බලමු ඊළඟට අපිට මොනවද කතා කරන්න තියෙන්නේ කියලා. අපි දැන් කතා කරමු fiscal policy එකේ expansionary policy එක අනුගමනය කරනකොට economy එකේ වෙන විවිධ බලපෑම් කරුණු දෙකක් ගැන. පළවෙනි එක තමයි අපි ගන්නවා money supply එකයි demand එකයි අතරද වෙන බලපෑම. එහෙමයි එහෙම නැත්නම් අපිට කියන්න පුළුවන් crowding out එකක් ඇති වෙන එක. ඒතකොට ඔයාලා දැන්නවත් දන්නා මේ crowding out එක කියන්නේ මොකක්ද කියලා. මොකද අපි කලින් පාඩමක crowding out එක කතා කරා. එතකොට මේක ගත්තාම එතනදී crowding out එක උනේ වෙන විදියකට, මෙතනදී වෙන්නේ තව විදියකට. අපි ඒක ඉංග්‍රීසියෙන් කතා කරමු. ඒකට යන්න කලින් ඔයාලා මෙතන දැනගන්න ඕනේ කරුණු කිහිපයක් තියෙනවා. එතකොට මෙතනදී දැන් මේ සමතුලිතය ගත්තාම මේ 107ක පොලී අනුපාතයට මුදල් සපයනවා 200ක්. සප්ලයි එක මගින් මුදල් සපයනවා 200ක්. එතකොට මේ 200 යාලට දෙනවට එයාලට 107ක පොලියක් තමයි හම්බෙන්නේ. එතකොට ඒ වගේම D පැත්තෙන් ඩිමාන්ඩ් එක පැත්තෙන් මේ 107ක පොලිය ගෙවන්න බලාගෙන ණය ඉල්ලනවා 200ක්. හොඳයි. දැන් එතකොට ඔයාලා තේරුම් ගන්න ඕනේ මේක වැඩි වුණොත්, මේ අගේ වැඩි වුණොත් කියන්නේ මෙතනට આવොත් මේ පොලිය අනුපාතේ 9 වුණොත් මොකද වෙන්නේ කියන එක පොඩ්ඩක් තේරුම් ගන්න ඕනේ. අපි මෙතනට ගත්තොත් මෙහෙම මෙතනට එනවා කියමුකෝ. එතනින් ඇවිල්ලා මෙතනට වැටෙන්නේ මෙතන දිනා 150ක් කියලා අපි ගමු. ඒ කියන්නේ 9 වෙද්දී 150යි. ඒ කියන්නේ මොකද්ද? පොලි අනුපාතය 9 වෙනකොට 109ක් වෙනකොට මොකද වෙලා තියෙන්නේ? පොලි අනුපාතයේ 109 අපි යන්දොත් කොහොම ගානට අන්න ඔහොම දෙකක් එනවා.
මෙතන මොකක්ද තියෙන්නේ? මෙතන තියෙන්නේ 250. පොලි අනුපාතය 9ක් වෙනකොට ඩිමාන්ඩ් එකේ කැපෙන්නේ මෙතනින්. ඒ කියන්නේ මොකද්ද? පොලි අනුපාතය වැඩි වෙලා 7 ඉඳන් 9ට වැඩි වෙද්දී පොලි අනුපාතය 7 ඉඳන් 9ට වැඩි වෙනකොට 200ක් ඉල්ලපු හැමෝටම ඒක දරා ගන්න බෑ. 200 ඉල්ලපු හැමෝටම 109ක පොලි අනුපාතය දරා ගන්න බෑ. ඒක දරා ගන්න පුළුවන් 150කට විතර. ඒ හින්දා තමයි ඒක මේ දක්වා අඩු වෙලා තියෙන්නේ. 200ට මේක දරා ගන්න බෑ. ඒක දරා ගන්න පුළුවන් 150කට විතරයි. ඒ හින්දා තමයි 150ක් විතරක් දැන් ණය ඉල්ලන්නේ. එතකොට ඒක වගේම මෙතනින් සප්ලයි එක පැත්තෙන් ගත්තොත් කලින් 100ට 7ක් වෙද්දී ණය ලබා දෙන්න බලාපොරොත්තු වෙන්නේ 200යි. හැබැයි එතකොට මේක 9ක් වෙනකොට 109ක් වෙනකොට 250ක් වෙලා තියෙනවා. ඒ ඇයි කියලා කතා කරොත් කලින් 200 දෙනෙක්ට විතරයි මේ 107ක පොලිය තමාගේ ආයෝජනයට ලැබෙන එක වාසිදායකයි කියලා හිතුනේ. 200කට විතරයි 107 වාසිදායකයි කියලා හිතුනේ. හැබැයි දැන් 250කට 109 වාසිදායකයි කියලා පේනවා. තව 50කට තව මේක වැඩි වෙච්ච ඉන්නේ යාළුවත් ඒක වාසිදායකයි කියලා හිතලා ආයෝජනය කරන්න බලනවා. කලින් 200කට විතරයි මේ 107 වාසිදායක වගේ පෙවුනේ. හැබැයි මෙතන 250කට දැන් පේනවා මොකද පොලි අනුපාතය 9 දක්වා වැඩි වුණා හින්දා. ඒතකොට ওই ටික මුලින්ම අපි දැනගන්න ඕනේ. ඊට පස්සේ දැන් අපි කතා කරමු ගවර්න්මන්ට් එකේ දියත් වුණාම මොකද මෙතන වෙන්නේ කියලා. හරි. ඔයාලට මතක ඇති අපි කලින් ගවර්න්මන්ට් ඩෙෆිසිට් එක ඇති වෙලා රටේ සප්ලයි එක පිටිපස්සට ඇදලා ගත්ත ගවර්න්මන්ට් එක විසින්. එයාලා එතනදි මොකද කරේ? එයාලා ඩිමාන්ඩ් එකක් ඇති කරේ නැහැ. රටේ තිබ්බ සප්ලයි එකකින් කෙලින්ම යාළුවට ඕනේ මුදල් ටික ගත් එක කරේ. ඒ හින්දා තමයි අපේ සප්ලයි එක පස්සට ආවේ. සප්ලයි එක කෙලින්ම පස්සට ආවේ. අන්න ඒ හින්දා තමයි පස්සට ආවේ. හැබැයි මෙතනදී ඒක නෙමෙයි වෙන්නේ. මෙතනදී ගවර්න්මන්ට් එකට මුදල් ඕනේ. ගවර්න්මන්ට් එක්ස්පෙන්ඩිචර්ස් වැඩි කරන්න. G වැඩි කරනවා ෆිස්කල් පොලිසි එකේ එක්ස්පැන්ෂන් යටතේ. ඒක වැඩි කරන්න යාලට සල්ලි ඕනේ. යාලා ලෝන් ගන්න හදන්නේ. ඒ හින්දා යාලා මොකද කරන්නේ? එයාලා ඩිමාන්ඩ් එකක් මෙතනද ඇති කරනවා. එයාලා තව ඩිමාන්ඩ් එකක්. කලින් තිබ්බේ ප්‍රයිවට් අයගේ ඩිමාන්ඩ් එක විතරයි. දැන් ගවර්න්මන්ට් එකක් ඩිමාන්ඩ් කරනවා. දැන් එතකොට මේ ඩිමාන්ඩ් එකේ ප්‍රයිවට් අය වගේම පබ්ලික් ඩිමාන්ඩ් එකක් තියෙනවා. ප්‍රයිවට් වගේම පබ්ලික් ලෝන් වලට ඩිමාන්ඩ් කරන ප්‍රමාණය මේ ඩිමාන්ඩ් එක ඇතුලේ තියෙනවා. කලින් මෙච්චරයි ඕනේ උනේ. මොකද ප්‍රයිවට් අයගේ ඩිමාන්ඩ් එක විතරයි තිබ්බේ. දැන් ගවර්න්මන්ට් එකක් ඩිමාන්ඩ් කරනවා. එයාලත් ලෝන් ඉල්ලනවා. අන්න ඒ හින්දා එයාලගේ අලුතෙන් ඩිමාන්ඩ් එකක් ඇති වෙනවා. අර අපි කලින් කතා කරපු ක්‍රවුඩින් අවුට් එකේ වෙනස මෙතන තියෙන්නේ ඒකයි. අතනදී ඩිමාන්ඩ් එකක් ඇති කරේ නැහැ. මෙතනදී යාලා ඩිමාන්ඩ් එකක් ඇති කරනවා. එතකොට මෙතන මොකද වෙලා තියෙන්නේ? පබ්ලික් එකේ තව 100කුත් ඇවිත් තියෙනවා. පබ්ලික් එකෙන් තව 100කුත් ඇවිත් තියෙනවා. එතකොට දැන් මෙතනට ඇවිල්ලා තියෙනවා අපේ ඩිමාන්ඩ් එක මේ දක්වා ඇවිල්ලා තියෙනවා. මෙතන තමයි තිබ් එක දැන් මෙතනට රිටර්න් වෙලා තියෙනවා. මේ පැත්තට රිටර්න් වෙලා. අපි මොකක්ද කියන්නේ shift වෙනවා කියලා කිව්වා කලින් පාඩමක. මතක ඇති shift වෙලා තියෙනවා දකුණු අත පැත්තට. එතකොට දැන් මොකද වෙලා තියෙන්නේ? අපි මෙන්න මෙතනින් ගත්තොත් මේ පැත්තට ඉරක් අඳින්න පුළුවන් පොලි අනුපාතෙට. මෙතනින් ගානට ඉරක් අඳින්න පුළුවන් මුදල් ප්‍රමාණයට. පොලි අනුපාතය දැන් කීයද? දැන් පොලි අනුපාතය 9යි. දැන් මෙතන මුදල් ප්‍රමාණය 250යි. දැන් සංසරණය කියන්නේ නිලුම් කරන ප්‍රමාණයයි මේව කරන ගැලපෙන්නේ 250යි. ඇයි දැන් අපි බලුවොත් මෙතන කතා කරලා මොකද මෙතන වෙලා තියෙන්නේ කියලා. පළවෙනියටම ගත්තොත් මෙතන ඩිමාන්ඩ් එක තියෙනවා. මෙතන තියෙන්නේ මොන ඩිමාන්ඩ් එක? මෙතන තියෙන අපේ ඉක්විලිබ්‍රියම් එකේ ඩිමාන්ඩ් එක ගත්තොත් private demand plus public demand. ගවර්න්මන්ට් එකේ ඩිමාන්ඩ් එකයි ප්‍රයිවට් එකේ ඩිමාන්ඩ් එකේ දෙකේම එකතුව තමයි මේ මෙතන 250 කියන්නේ. එතකොට අපිට හොයාගන්න ඕනේ දැන් ප්‍රයිවට් ඩිමාන්ඩ් එක කියලා. ප්‍රයිවට් ඩිමාන්ඩ් සර්කල් එක තියෙන්නේ මෙතන. මේ තියෙන දෙකේම එකතුව තියෙන ඩිමාන්ඩ් එකනේ. මෙතන තියෙන ප්‍රයිවට් ඩිමාන්ඩ්. ප්‍රයිවට් ඩිමාන්ඩ් එක කැපෙන තැන ගත්තොත් ඔන්නෝම අපුවා මෙන්න මෙතන. මෙතනින් පහළට ආවම මෙතන ඉන්න 150යි කියන්නේ. අන්න ඕක තමයි ප්‍රයිවට් ඩිමාන්ඩ් එක. මේ තියෙන්නේ ප්‍රයිවට් ඩිමාන්ඩ් එක, මේ තියෙන්නේ ප්‍රයිවට් ඩිමාන්ඩ් එකේ පබ්ලික් ඩිමාන්ඩ් එකේ එකතුව. එතකොට දැන් මොකද වෙලා තියෙන්නේ? ප්‍රයිවට් ඩිමාන්ඩ් එක කලින් තිබ්බේ කොතනද? කලින් මෙන්න මෙතන තිබ්බේ. එතන ඉඳන් මෙන්න මෙතන දක්වා ප්‍රයිවට් ඩිමාන්ඩ් එක ගිහින් තියෙනවා. මෙතන ඉඳන් මෙතනට ගිහින් තියෙනවා. මෙතන ඉඳන් මෙතනට ආවම අපි ඔකට මොකද්ද කිව්වේ? අපේ ඉල්ලුම් වක්‍රයේ දිගේ උඩට පහළට යනවා නම් අපි කතා කරා එක
අපේ ඉල්ලුම් වක්‍රේ උඩට ගියා කියන්නේ contraction එකක් වෙන්නේ. මොකද වෙලා තින්නේ ඉල්ලුම් ප්‍රමාණයේ අඩුවීම. ඉල්ලුම් ප්‍රමාණයේ අඩුවීමක් වෙනවා මෙන්න මෙතනට එනවා. මොකද අපේ private demand මේක ගත්තාම curve එක මත මෙන්න මේ point එකේ ඉඳන් මෙන්න මේ point එකට ගමන් කිරීමක් තමයි වෙලා තියෙන්නේ. ගමන් කරා නම් උඩ පැත්තට අපි කියනවා contraction එකක් කියලා. ඒ කියන්නේ ඉල්ලුම් ප්‍රමාණයේ අඩුවීම. ඉල්ලුම් ප්‍රමාණය 200 ඉඳන් 150 දක්වා අඩු වෙලා තියෙනවා. එතකොට අන්නේ අඩු වුණ කැලලට අපි කියනවා crowding out කියලා. crowding out කියලා කියන්නේ අන්නේ ඉල්ලුම් ප්‍රමාණයේ ඇති වෙච්ච අඩුවීම තමයි අපි crowding out කියන්නේ. එතකොට මොකද වෙලා තියෙන්නේ දැන් private අය කලින් 200ක් ඉල්ලුවා දැන් ඉල්ලන්නේ 150යි. එතකොට මේ 150යි මෙන්න මේ 250යි අතර තියෙන 100ක වෙනස. අන්නේ 100 වෙනස මේ දෙක අතර තියෙන 100 වෙනස. එතකොට අපි හඳුන්වන්නේ මොකක් කියලාද? මේ ගවර්න්මන්ට් එක ගන්න බලාපොරොත්තු වුණ මෙතන ලෝන් 100 තමයි. එයාලා ඩිමාන්ඩ් එක දුන්න 100 තමයි මෙතන තියෙන්නේ. එයාලා ඉල්ලුම් කරපු 100 තමයි මේ 150 250 අතර තියෙන්නේ. ඒකට මෙච්චරක් අඩු වෙලා මෙච්චරක් වැඩි වෙලා තියෙනවා. මෙතන 50 වැඩි වෙලා මෙතන 50 අඩු වෙලා. හරි. ඒක කොහොමද උනේ? අපි සප්ලයි එක පැත්තෙන් හිතුවා. දැන් අපි හිතුවේ ඩිමාන්ඩ් එක පැත්තෙන් ওই ටික හිතුවේ. දැන් අපි සප්ලයි එක පැත්තෙන් හිතමු ආයෙ. දැන් සප්ලයි එකේ ගත්තොත් අපි සප්ලයි එක වෙනස් වෙලා නැහැ. කලින් අපේ සප්ලයර්ස්ලා කොච්චර සැපෙව්වද? අපිට ලෝන් එක දෙන්න බලාපොරොත්තු වෙනා 107ක පොලියට දුන්නා 200. 7කට 200ක් දුන්නා. එතකොට තව කට්ටිය බලන් ඉන්නවා තව වැඩි වේද අපේ මුදල් දානවද? මට 7 නම් වාසිදායක නෑ. මීට වඩා වැඩි වුණොත් මම මුදල් දානවා කියලා හිතාගෙන ඉන්නවා. එතකොට මොකද වෙන්නේ? එකපාරටම මෙන්න ගවර්න්මන්ට් එකේ මැදිහත් වීමේ පොලි අනුපාතේ 9 දක්වා වැඩි වුණා. අන්න 9 වුණා. දැන් මට වාසිදායකයි කියලා හිතලා තව පිරිසක් සල්ලි දානවා. අන්න එහෙනම් මට වාසිදායකයි කියලා හිතලා මෙන්න මෙතන ප්‍රමාණයක් සල්ලි දානවා. අන්නේ ප්‍රමාණය යාලා සල්ලි දැම්මහම අන්නේ වැඩි වෙන කොටස තමයි මෙතන ඉඳන් මේ 50. 200 ඉඳන් 250 දක්වා යන 50 අන්නේ මේ පොලි අනුපාතේ වැඩි වෙච්ච ඉඳලා සල්ලි නොදා බලන් ඉඳලා වාසිය වෙනකන් හිටපු කට්ටිය සල්ලි දාලා තමයි අන්නේ 50 වැඩි වුනේ. එතකොට ගවර්න්මන්ට් එකට උනේ ඉතුරු 50 මොකද උනේ? අන්නේ ඉතුරු 50 හම්බුනේ ප්‍රයිවට් සෙක්ටර් එකේ කැපකිරීමකින්. ප්‍රයිවට් සෙක්ටර් එකේ ලෝන් ගන්න ඉන්න ප්‍රමාණය කැප වෙලා තමයි 50ක්. ඒ 50 තමයි ගවර්න්මන්ට් එකට ගියේ. මෙතනින් වැඩි වෙලා 50ක් ගවර්න්මන්ට් එකට ආවා. මෙතනින් අපේ ප්‍රයිවට් සෙක්ටර් එකේ ලෝන් බලාපොරොත්තු ඊට පොයට දරා ගන්න බැරුව අයින් වෙලා එයාලගේ කැපකිරීමෙන් තමයි මේ 50 පබ්ලික් සෙක්ටර් එකට හම්බෙන්නේ. එතකොට මෙතනින් 50යි ඇවිල්ලා තමයි 100 හැදෙන්නේ. එතකොට මෙන්න මේ ගවර්න්මන්ට් එකේ බලපෑම නිසා ප්‍රයිවට් සෙක්ටර් එකකින් 200න් 150 දක්වා කැප වෙලා අයින් වෙලා ගියපු කට්ටිය අපි කියනවා crowding out කියලා. ඔන්න ඕක තමයි මේකේ වෙන බලපෑම ඉකොනොමික් එකේ මනි සප්ලයි එකටයි ඩිමාන්ඩ් එකට. එතකොට අපි ඊළඟට කතා කරමු ඉකොනොමික් growth එකට මේ ෆිස්කල් පොලිසි එකේ එක්ස්පැන්ෂනරි පොලිසි එක බලපෑම් කරන්නේ කොහොමද කියලා. හරි. ෆිස්කල් පොලිසි එකේ ඉකොනොමි එකට වෙන බලපෑම ඉකොනොමික් growth එකට වෙන බලපෑම ගැන කතා කරද්දී අපිට හොයන්න පුළුවන් පළවෙනියට එක්ස්පැන්ෂනරි පොලිසි එකක් යටතේ යාලා කරන්නේ මොකද්ද? G කියන එක වැඩි කරනවා. government expenditures වැඩි කරනවා. government expenditures වැඩි කරන්න මුලින්ම මොකද වෙන්නේ? government එක demand එකක් දෙනවා. මේකේ process එක ගැන අපි මේ කතා කරන්නේ process එක විදියට ගත්තොත් මෙයාලා මුලින්ම මොකද කරන්නේ? එයාලා demand එකක් ඇති කරනවා private sector එකේ. private sector එකේ demand එකක් දෙනවා government එකේ. government එක වියදම් කරන්න බලාපොරොත්තු එයාලා භාණ්ඩ ගන්න බලාපොරොත්තු. goods and services ගන්න එයාලා demand එකක් දෙනවා. එයාලා demand කරනවා වැඩිපුර. එතකොට කලින් තිබ්බේ 100 නම් දැන් ගවර්න්මන්ට් එකක් ඩිමාන්ඩ් කරාම දැන් 200ක්. ගවර්න්මන්ට් එකෙන් ඩිමාන්ඩ් 100ක් ආවම දැන් 200 වෙලා තියෙනවා. ඩිමාන්ඩ් එක වැඩි වෙච්ච ගමන් මොකද කරන්නේ? මෙයාලට තව තවත් පුද්ගලයෝ ගන්න වෙනවා. මිනිස්සු ඕන වෙනවා වැඩ කරන්න. මොකද ප්‍රොඩක්ෂන් එක යාලා 100ක පවත්වාගෙන ගිහිල්ලා එකපාරට තව 100ක් ආපුවම එයාලට වැඩ කරන්න කට්ටිය නැහැ. එතකොට මොකද එයාලා කරන්නේ? තව කට්ටිය හයර් කරනවා. තව සේවකයෝ ගන්නවා. unemployment එක මොකද වෙන්නේ? unemployment එක අඩු වෙනවා. unemployment එක අඩු වෙලා තව පුද්ගලයෝ මෙයාලා ගන්නවා. තව පුද්ගලයෝ අරගෙන එයාලා තව goods and services හදනවා. තව goods and services හදනවා. තවත් goods and services හදනවා. එතකොට මොකද වෙන්නේ? GDP එක වැඩි වීමක් තියෙනවා එතන. එතකොට මේ goods and services තව හදලා දැන් ඒ ටික විකුණනවා. ඒ ටික විකුණලා දැන් ඒව ටික ඔක්කොම ඉවරනාට පස්සේ මේ අලුතින් ගත්ත සේවකයෝ ඉන්නේ. අලුතින් ගත්ත සේවකයන්ට අතට පඩියක් හම්බ වෙනවා. එයාලගේ අතට පඩියක් හම්බුනම මොකද කරන්නේ? එයාලට කලින් ඉල්ලුම් කරන්නවත් සල්ලි තිබ්බේ නැහැ.
හැබැයි දැන් එයාලට සල්ලි තියෙනවා. එයාලා ආයි ඉල්ලුම් කරනවා. මෙයාලගේ ඉල්ලුමක් ඇති වෙනවා. මෙන්න මෙයාලගේ මේ හයර් කරගත්ත එම්ප්ලොයිස් ලගෙන් ඩිමාන්ඩ් එකක් ආයෙ තියෙනවා. එතකොට ඒ ඩිමාන්ඩ් එක මේවා කරන්න ආයි මොකද කරන්න වෙන්නේ මෙයාලට? ආයි යාලට තව කට්ටිය ගන්නවා. ආයි කට්ටියව හයර් කරනවා. එතකොට මොකද වෙන්නේ? ආයි ඕම goods and services හැදෙනවා. තව වැඩි වෙනවා goods and services. GDP එක වැඩි වෙනවා. එතකොට මොකද වෙන්නේ? ආයි දැන් ආයි මෙතන හයර් කරගත්ත කට්ටිය ඉන්නවා. එයාලා ආයි ඩිමාන්ඩ් එකක් ඇති කරනවා. මෙයාලා ආයි ඩිමාන්ඩ් එකක් ඇති කරනවා. එතකොට මොකද වෙන්නේ? ආයි ඩිමාන්ඩ් එකක් ඇති කරා ආයි හයර් කරනවා. ආයි GDP එක වැඩි වෙනවා. ඔන්න ඔය වගේ එක්ස්පැන්ෂනරි පොලිසි එකක් ගත්තහම ඒකේ ගවර්න්මන්ට් එක්ස්පෙන්ඩිචර්ස් කියන එක වැඩි කරොත් මොකද වෙන්නේ? ඕක රටාවක් ගන්න එක දිගට වීගෙන යනවා. එක දිගට අර සර්කියුලර් ෆ්ලෝ එක ඇතුලේ ඕක වීගෙන ගිහිල්ලා දිගට එක්ස්පැන්ෂන් එකක් වෙනවා. ඔය වගේම තමයි අනිත් පැත්තට හිතුවොත් ටැක්ස් එක ගත්තොත් ටැක්ස් එක කියන එක ගත්තොත් ටැක්ස් එක මොකද කරන්නේ? එක්ස්පැන්ෂන් කරන්න නම් අපි අඩු කරනවා. ටැක්ස් එක අඩු කරන එක්ස්පැන්ෂන් එකක් කරනවා. ටැක්ස් එක අඩු කරාම මොකද වෙන්නේ? අපේ ඩිස්පෝසබල් ඉන්කම් එක. එහෙම නැත්නම් වැය කළ හැකි ආදායම වැඩි වෙනවා. මොකද ටැක්ස් එක අඩු වෙනවා කියන්නේ අපේ වැය කළ හැකි ආදායම අඩු වෙනවා. මොකද කලින් තිබ්බේ 1000 අපේ ආදායම 1000යි කියලා හිතමු. කලින් ටැක්සස් 100ක් ගත්තා නම් එතකොට අපේ වැය කළ හැකි ආදායම 900යි. හැබැයි අපිට කලින් 1000ක් තිබිලා දැන් ටැක්ස් එක 50යි නම් එතකොට අපිට 950ක වැය කළ හැකි ආදායමක් තියෙනවා. 900 ඉඳන් 950 දක්වා අපේ වැය කළ හැකි ආදායම වැඩි වෙනවා. අන්න එහෙම අපේ ඩිස්පෝසබල් ඉන්කම් එක YD වැඩි වෙනවා. YD වැඩි වෙනවා. YD වැඩි වුණා මොකද වෙන්නේ? එතකොට ක්‍රම දෙකක් තියෙනවා. මිනිස්සු කරන දේවල් දෙකක් තියෙනවා. එක්ක සේවිංස් වැඩි කරනවා, එක්ක කන්සම්ප්ෂන් වැඩි කරනවා. එක්ක සේවිංස් වැඩි කරනවා, එක්ක කන්සම්ප්ෂන් කරනවා. මොකද YD වලින් කරන්න පුළුවන් ඔප්ෂන් දෙකයි තියෙන්නේ. එක්ක සේව්, එක්ක කන්සම්ප්ෂන්. එක්ක කන්සම්ප්ෂන් වැඩි වෙනවා, එක්ක සේවිංස් වැඩි වෙනවා. කන්සම්ප්ෂන් වැඩි වුණාම මොකද වෙන්නේ? කන්සම්ප්ෂන් අපි පරිභෝජනය වැඩි වෙනකොට අපේ ඩිමාන්ඩ් එක වැඩි වෙනවා. අපි වැඩිපුර ඩිමාන්ඩ් කරනවා කන්සියුම් කරනකොට. එතකොට ඩිමාන්ඩ් එක වැඩි වුණාම මොකද වෙන්නේ? මිනිස්සු හයර් කරගන්න වෙනවා තව කම්පැනි වලට. මිනිස්සු තව හයර් කරගත්තාම මොකද වෙන්නේ? goods and services වැඩි වෙනවා. ඒ කියන්නේ GDP වැඩි වෙනවා. එතකොට GDP වැඩි වුණාම මෙතන හයර් කරපු අය ආයි ඉල්ලුම් කරනවා. ඔය වගේ ඒක රටාව අර කලින් ගියපු රටාව වගේම මේක ගමන් කරන්න පටන් ගන්නවා. C වැඩි කරපු ගමන්. S වැඩි කරොත් මොකද වෙන්නේ? සේවිංස් වැඩි කරොත් මොකද වෙන්නේ? සේවිංස් වැඩි වෙනවා කියන්නේ ඒ සේවිංස් විදියට යන බැංකුවට යන මේවා ටික ඒ බැංකුව විසින් ඉන්වෙස්ට් කරනවා. ඉන්වෙස්ට් කරාම මොකද වෙන්නේ? ඉන්වෙස්ට් කරාම බිස්නස් එකේ සල්ලි වැඩි. බිස්නස් එකේ සල්ලි වැඩි වෙච්ච ගමන් බිස්නස් එක ෆැක්ටර්ස් වැඩිපුර ඉල්ලනවා. ෆැක්ටර්ස් වැඩිපුර ඉල්ලනවා. එතකොට මොකද වෙන්නේ? ෆැක්ටර්ස් වැඩි කරන්න යාලා මොකද කරන්නේ? හයර් කරනවා කට්ටියව. එතකොට goods and services market goods and services වැඩි වෙනවා. goods and services වැඩි වෙනවා කියන්නේ GDP එක වැඩි වෙනවා. එතකොට ඒක විදිහට මේ හයර් කරගත්ත අය ආයි ඩිමාන්ඩ් එකක් ඇති කරනවා. අන්න ඔය විදිහට ආයි ඒ රටාවම එතනක් පටන් ගන්නවා. ඉන්වෙස්ට්මන්ට් වැඩි වෙච්ච ගමන් ගවර්න්මන්ට් මේ බිස්නස් අතේ සල්ලි වැඩි. එතකොට යාලා වැඩිපුර ෆැක්ටර්ස් ඉල්ලනවා. වැඩිපුර ෆැක්ටර්ස් ඉල්ලන්නේ කොහොමද? තව මිනිස්සු ඉල්ලනවා. ඒකට හයර් කරගන්න වෙනවා යාලා තව මිනිස්සු. එතකොට තව goods and services ඇතිලා GDP එක වැඩි වෙනවා. එතකොට ආය අර හයර් කරගත්ත කට්ටිය ආයි ඩිමාන්ඩ් කරනවා. ආයි එතකොට ඩිමාන්ඩ් කරපු අයගේ ඒ ඩිමාන්ඩ් එක මේවා කරන්න ආයි මිනිස්සු හයර් කරලා goods and services හදලා ආයි එතකොට ওই රටාවම හොම්ම යනවා. ඔන්න ඔය විදිහට එක්ස්පැන්ෂනරි පොලිසි එක බලපෑම දිගට රටාවක් වගේ එක දිගට ගමන් කරනවා කියන එක තමයි මෙතන ඔයාලට පැහැදිලි කරන්න ඕනේ. එතකොට අපිට ගවර්න්මන්ට් එකක තියෙන ෆිස්කල් පොලිසි එක යටතේ ඔච්චරයි කතා කරන්න තියෙන්නේ. අපේ ඊළඟ වීඩියෝ එකකින් අපි අරන් ඉන්නේ මොනිටරි පොලිසි එක. ඒ වීඩියෝ එකක් බලන්න දිගටම අපිත් එක්ක රැඳිලා ඉන්න. යට තියෙන subscribe button එක ඔබන්න. ඒ වගේම මේ වීඩියෝ like කරන්න, share කරන්න. දිගටම අපිත් එක්ක රැඳිලා ඉන්න ඔයාලට මැක්‍රෝ ඉකොනොමික්ස් උත් අනිවාර්යෙන් ගොඩ යන්න පුළුවන්.